අද දවසේ අපි දෙවනි පේතෘස් අධ්‍යයන මාලාවේ තුන්වෙනි අධ්‍යයන විෂයෙන් යන අතර අද දවසේ අපගේ අධ්‍යයනය වෙනතර වඩා වෙනස් අන්දමකට මම ඉදිරිපත් කරන්න යනවා. සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට අපි බයිබලයේ පද කීපයක් නැත්නම් කෙටි කොටසක් අරගෙන අපි අධ්‍යයනය කළ අතර අද දවසේ මේ අන්දමට සීමා නොකොට පේතෘස් තුමා විසින් ලියලා වූ ඒ පළවෙනි සහ දෙවෙනි සාමාන්‍ය පත්‍රවල තිබෙනා වූ අනර්ථ කියනා වූ වචනය වෙත අවධානය යොමු කරමින් ඒ අනර්ථයේ අනුවෙන් පේතෘස් තුමා ඔහුගේ පොත් දෙකේ සඳහන් කාරණේ තව විස්තර කරන්නේ කෙවැනි දේවල්ද කියලා අදින කිරීමේ මම විශ්වාස කරන අයිති වශයෙන්ම මේ ඔබගේ ජීවිතේට බොහෝසේ අදාළ වන්නා වූ තාමත්ම අනර්ග පාඩමක් නැත්නම් ඉගෙනීමක් වේවි කියලා. එම නිසා මම කැමතියි ඔබට මුලින්ම පළවෙනි පේතෘස් 1:7 එනම් අනර්ග කියන වචනය නැත්නම් ඒ අර්ථය දෙන්නා වචනය මුලින්ම සාධාරණ වෙනව පළවෙනි පේතෘස් 1:7 එසේ ශෝකයට පත්වන්නේ නාස්ති යනා වූ එසේද වුවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් වහන්සේගේ එළිදරු කිරීමේදී ප්‍රශංසාවක් මහිමයක් ගෞරවයක් පැමිණෙන පිණිසය. මෙතන කියනවා රණට වඩා අගේව තිබෙන නුඹලාගේ ඇදහිල්ල. ඒ වශයෙන්ම මා සාමාන්‍යයෙන් උගන්වන්න සිදුවීමේදී හැම විටම ඉංග්‍රීසි බයිබලයට මම බලනවා හිතේන වචන මොනවාද කියලා. මේ කොටස ඉංග්‍රීසි බයිබලයේ තියෙන රන්ට වඩා ඉංග්‍රීසියේ තියෙන more precious than gold. more precious. precious කියන වචනය මම විශ්වාස කරගෙන බහුතරයක් දන්නවා ඇති කියලා. precious කියන්නේ අපිට ඉතාමත්ම මේක වටිනවා. ඉතාමත්ම අනර්ගයි more precious. නැත්නම් රත්තරන් වලට වඩා අනර්ගයි කියනා වූ අර්ථය ඉදිරිපත් වෙන අතර මේ පදේ තිබෙන්නේ රණට වඩා අගේව යන වචනමයි. ඒ නිසා මේ සිංහල පරිවර්තනයේ ඉංග්‍රීසි පරිවර්තනයේ බලන අතර අපි දකිනවා මේ වචනය නිතරම ඉංග්‍රීසි බයිබලයේ precious කියා සාමාන්‍ය වෙන අතර සිංහල බයිබලයේ සිංහල පරිවර්තනයේ අනර්ග අගේව තිබෙන අගනා වටිනා සහ එසමාන වෙන වචන සඳහන් වෙනවා. ඒ මාර්ථයත් ආවෝ. මුදා එන අනර්ග කියන වචනේ අරුත් මුලින්ම අපි භාවිත කරන අන්දමට ඒක අපි අදහස් කරන්නේ මොකද්ද කියලා වටහා ගන්න. අපි බොහෝ විට කියනවා යම් කිසි භාණ්ඩයක් ගැන යම් කිසි දෙයක් ගැන ඒක තමයි අනර්ගයි කියලා. අපි එසේ අනර්ග කියලා ප්‍රකාශ කරනවා අපි කියන මේ ලොකු මුදලක් ගෙවලා ඒ ගොඩක් වටිනවා. ඉතින් ලොකු මුදලක් වැය කරලා තමයි මේක ගන්න ඕනේ වෙන්නේ කියලා. ඒ වගේම තවත් කෙනෙක් අදහස් කරනවා ඒ මට මොකක් මම ඒකට අගය කරනවා. මට ඒක හරිය අනර්ග වස්තුවක්. නැත්නම් මහත් වටිනාකමක් ඇති. මම ඉතා ඉහළින් සලකන්නා වූ දෙයක්. නැත්නම් අපි ජීවිත අපි ඉතා සුවිශේෂ වැදගත් තැනක් දෙන්නා වූ මෙවැනි නොඑක් ආකාර විදිහට අපි අර්ථකථනය කරන අතර මේ අනර්ග කියන වචනේ අරුත අපිට තේරෙනවා. භාණ්ඩ සම්බන්ධයෙන්. ඒ වගේම යමෙක් යම් කිසි තැනැත්තෙක් අනර්ගයි කියලා පවසන අතර බොහෝ වෙලාවට මෙහිදී ඔහුගේ සිතුවිලි සහ හැඟීම් මේ වචන වලට කෙලින්ම ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. එම නිසා කවුරුනෝ වෙන තැනැත්තෙක් ඊට අනර්ග ලෙස සලකන අතර ප්‍රකාශ කරන අතර සමහර වෙලාවට ඔහු අදහස් කරන්නේ බොහෝ වෙලාවට යමට ඉතාමත්ම අනර්ගයි. කෙතරම්ද කිව්වොත් නිතරම මගේ සිතුවිලි දුවන්නේ ඒ තැනැත්තා වෙතටයි. මගේ සිතුවිලි පිරිති වෙන්නේ ඒ තැනැත්තා ගෙනුව යන අදහසක් දෙන්න පුළුවන් කෙනෙක්. තවත් කෙනෙක් කියන්න පුළුවන් නෑ මම එහෙම නෙමෙයි අදහස් කරන්නේ. මම කියන්නේ මම ඒ තැනැත්තාට මගේ ජීවිතේ ඉතාමත් ප්‍රමුඛ ස්ථානයක් දෙනවා. එයා මගේ ඉතාමත් උතුම් උසස් ගුරුවරයෙක්. එයා තමයි මට කොහොම හරි දේවල් කියන්නේ. එයා හරි වටිනවා මට. ඒ වගේම තවත් කෙනෙක් කියනවා මම යාට ඉච්ච කැමති ඒ නිසා මම යාව සතුටු කිරීමට, යාව ආරක්ෂා කිරීමට හැම විටම උත්සාහ කරනවා. තවත් කෙනෙක් කියන්න පුළුවන් යා ඉච්ච අනර්ගයි මගේ ජීවිතේ. එයා නැතුව මට ජීවත් වෙන්න තරම් නොහැකි කියලා කියන්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් කියන්න පුළුවන් එම තැනැත්තාට කිසි අනතුරක් වුණොත්, කිසි ගැටලුවක් ඇති වුණොත් මට ඇති වෙනා දුක, වේදනාව දරා ගන්න
අමාරුයි කියලා. දේව දරුවනි ඔබ මේ සිතුවොත් ඔබට පුළුවන් ඊට වඩා විවිධ අන්දමින් මේ අනාර්ය කියන වචනේ බාණ්ඩ ගැන තා මනුෂ්‍යයන් ගැන අපි විස්තර කරන්න පුළුවන් ඒකයික විදියට. මම ඊයේ හවස අපි දේවස්ථානයේ මේ පණිවිඩය නැත්නම් මේ දේශනේ නැත්නම් මේ ගැන්වීම කිරීම සූදානම් වෙද්දී හවස් වරුවේ මගේ සිතට නැවතම දෙවනෝදී යම් කිසි දෙයක් පෙළඹවන්න යෙදුණා. ඒ නිසා උන්වහන්සේ පෙළඹීම මත මම ගිහලා මගේ නෝනාගේ මගේ බාරයන් ඇහුවා. එහෙනම් ප්‍රියාණි මම ප්‍රියාණි යේසුස් වහන්සේ නැතුව වාඩි ජීවත් වෙන්න පුළුවන්. මම ඇහුවා. යේසුස් වහන්සේ නැතුව වාඩි ජීවත් වෙන්න පුළුවන් කියලා. එයා කිව්වා අයියෝ බෑ. යේසුස් වහන්සේ නැත්නම් මං ඉල්ල වැඩක් නැහැ. යේසුස් වහන්සේ ගැන තමයි මම නිතරම සිතානේ කතා කරන්නේ. මම ටිකක් නම් හඬ වෙටි. එහෙනම් මම නැතුව වාඩි ජීවත් වෙන්න පුළුවන් කියලා. එයා කිව්වා ඒක ගැන විකල්පයක් නැහැ. එක්ක මම ඉස්සලා යන්න තියෙනවා නැත්නම් ඔයා ඉස්සලා යන්න තියෙනවා. ඒ නිසා මට හෝ ඔයාට අනිත් එක නැතුව ඉන්න සිදු වෙනවා. එසේ නොවෙන්න නම් අපි එක වෙලාවෙ ස්මාර්ට් විතර යන්න වෙනවා. ඒ කියන්නේ අපෝ රැප්චර් එකේ නැත්නම් අහසට එකට ඇද ගැනීම සිදු වුණොත් අපේ ජීවිත කාලය තුල ඒතර අපි දෙන්නම එකට යනවා. නමුත් මේ ගැන මට තීරණයක් කරන්න බෑ කි මේම සිදු වෙන දෙයක්. නමුත් යේසුස් වහන්සේට මගේ ජීවිතේ දින මට තීරණයක් ගන්න තියෙනවා. මම උන්වහන්සේව පිළිගන්නවද සැබවින්ම මගේ ජීවිතේ ප්‍රථම ස්ථානෙට මම දාන්නේ වහන්සේ කියලා. මමත් කිව්වා ඇත්තෙන්ම මමත් ඒ වගේමයි කියලා. දේව දරුවනේ මම ආරම්භයේදී මේක ප්‍රකාශ කළේ ඊයේ මේ බයිබල් අධ්‍යයනයේ පාපේ සභාවේ මම මුලින්ම මේ පැවසුවා. මම දැක්ක හුඟක් අයගේ මුහුණ වෙනස් වෙනවා. හුඟක් අයගේ මුහුණ වලට එක ඔවුන්ගේ ඉරියව් වලින් මම දැක්කා ඔවුන්ට ඒ වචන බලපෑවන්ද. දේව දරුවනේ ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේට ඔබ දෙන්නේ කෙවැනි ස්ථානයක්? මොකද අපි දැන් මේ අනාර්ය කියන වචනේ අධ්‍යයනය කරද්දී පියවරෙන් පියවරට පෙනේ මේ වචනය මේ පොතේ මට හම්බුනේ අවස්ථා 6ක පමණයි. ඊට වඩා තියෙන්න පුළුවන්. මේ අර්ථෙම තිබෙන්නා ඕනේ නැත්නම් මේ සමාන වචන තියෙන්න පුළුවන්. නමුත් 6 මම අරගෙන ඒව ඔබට ඉදිරිපත් කරන ඒ 6ම ඍජුවම නැත්නම් අක්‍රම අදාළ වෙන්නේ විස්තර කරන්නේ යේසුස් වහන්සේමයි. යේසුස් වහන්සේගේ ප්‍රධානම ගෝලේ වනා වූ පේතුරුස් මේ පොත් දෙකක් ලියනවා. ඒ පොත් දෙකේ අනාර්ය කියන වචන 6 පාරක් ඔහු විසින් පාවිච්චි කර තිබෙනවා. මට හම්බුනේ 6යි. ඒ 6 වතාවම යේසුස් වහන්සේට අදාළ වෙනවා. යේසුස් වහන්සේ ගැන කරන්නා වූ ප්‍රකාශනයක් වෙනවා. එතන යේසුස් වහන්සේ තුලින් අප ලබන්නා වූ දෙයක් ගැන වෙනවා. එහෙනම් දේව දරුවා මේ ආරම්භයේදීම ඔබේ මේ ප්‍රශ්නය අවංකව අහනවා. ඔබගේ ජීවිතේ මේ උතුම් අනාර්ය යේසුස් වහන්සේට ඔබගේ ජීවිතේ ඔබ දෙන්නේ මොන ස්ථානයක්ද? මගේ බලාපොරොත්තුව අද මේ සමන් දෙන ඔබ හැමදෙනාම ඔබගේ ජීවිතයේ ප්‍රමුඛ ප්‍රථම උත්තරීතර ස්ථානය උන්වහන්සේ දෙමින් උන්වහන්සේගේ අඩිපාරේ යමින් උන්වහන්සේගේම දාසයෙක් උන්වහන්සේගේ මහලෙක් උන්වහන්සේගේ අනුගාමිකේ ගෝලේ උන්වහන්සේ සේවය කරන්න බවට පත් වේවි කියලා. ඔව් දේව දරුවනේ නම් බලමු. මේ පද 7 දිස මුලින්ම මේ පද 7 ඔබට හඳුන්වා දෙමි. මම කැමති ඉදිරියට ගෙන යන්න මේ අධ්‍යයනය. පළවෙනි පේජස් එකේ 7 මෙතන කියනවා මම මුළු පදේ කියවන්නේ. ඒ වචන අදාළ වචන සඳහන් කොටස පමණ කියවන්න. පළවෙනි පේජස් එකේ 7 කියනවා රණට වඩා අගේව තිබෙන අපගේ ඇදහිල්ල. ඔබගේ සහ මගේ ඇදහිල්ල. පළවෙනි පේජස් එකේ 19 කැලලක්වත් පළුත්තක්වත් නැති බැටළු ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ය ලය. ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ය ලය. තුන්වෙනි කොටස පළවෙනි පේජස් දෙකේ 4 අනාර්ය ජීවමාන ගලක් වැනි උන්වහන්සේ කියන්නේ යේසුස් වහන්සේ. අනාර්ය ජීවමාන ගලක් වැනි උන්වහන්සේ. ඒ වගේම පළවෙනි පේජස් දෙකේ 6 අනාර්ය කොනේ ප්‍රධාන ගලක්. නැවත වරක් යේසුස් වහන්සේ. දෙවන පේජස් එකේ 1 අනාර්ය ඇදහිල්ල ලැබුවන්ට ලියා එවන වගනම්. පස්වෙනි අවස්ථාව. 6 වෙනි අවස්ථාව උන්වහන්සේ තමයි අනාර්ය වූ ඊතා උතුම් වූ පොරොන්දු අපට දුන්සේක. මෙසේ මා සාකර ඇති පද 6 අනාර්ය නැත අගේව තිබෙන ලෙස විස්තර කරන දේවල් වන්නේ 1 අපගේ ඇදහිල්ල. ඒ වගේම ක්‍රිස්තුස් වහන්සේගේ ලය.
ක්‍රිස්තුස් වහන්සේ ඔය ජීවමාන ගලක් ඒ වගේම කොනේ ප්‍රධාන ගල යේසුස් වහන්සේක විස්තර ලැබෙනවා. ඒ වගේම අන්තිම තමයි දෙවියන් වහන්සේට යේසුස් වහන්සේගේ පොරොන්දු. ඒ අනුව අපිට ඉතා පැහැදිලිව පෙනෙන්නේ මොකද්ද? ඇදහිල්ල හැරෙන්න අනාර්ගලයේ විස්තර කරන්නා වූ සෑමදේම ඍජුවම යේසුස් වහන්සේ ගැනයි. යේසුස් වහන්සේට අදාළයි. මේ අතර ඇදහිල්ල පවා අපට ලබා දී ඇත්තේද දෙවියන් වහන්සේ. එමණසා ප්‍රේමී සහෝදරයෝ මේ පද හයේම අපිට වෙනුම් කරන්නේ යේසුස් වහන්සේගේ අනර්ගකම. එත වශයෙන්ම උන්වහන්සේ අනර්ග නිසා උන්වහන්සේ වෙත පැමිණෙන අපිට වෙනත් අනර්ග තෑගි ලැබෙනවා. උන්වහන්සේ තමයි අනර්ගතර දයන් වහන්සේ. නමුත් අනර්ග උන්වහන්සේ වෙත පැමිණෙන නිසා පැමිණි අතර අපට නොඑක් අනර්ග තෑගි හිමි වෙනවා දෙවිදරුවනේ. එම් නිසා දෙවිදරුවනේ මේ බයිබල් අධ්‍යයනය ඔබගේ ජීවිතයේ මේ අනර්ග අති උතුම් යේසුස් වහන්සේට ඔබ දෙන්නා වූ ස්ථානය කුමක්ද කියලා මම ඉල්ලා සිටිනවා. මම පැයකට ආසන්න කාලයක් ඔබට මේ පණිවිඩය යන අතර ඔබම මේ පණිවිඩය තුල ඔබ තීරණයක් ගන්න. ඔබ මොකක්ද අදින්න කරන්නේ යන්නේ? ඔබගේ ජීවිතේ යේසුස් වහන්සේ ඔබගේ ජීවිතේ ප්‍රමුඛ ප්‍රථම ස්ථානය දෙනවද? නැත්නම් ඔබ වෙන තීරණයක් ගන්නවද? හොඳයි. ඒ හැදින්වීම අනුව අපි දැන් අපි අධ්‍යයනය පිවිසෙමු. යේසුස් වහන්සේගේ අනර්ගකම. පළවෙනි පේතෘස් 1:18 සිට 21 දක්වා. මම කියවන්න. මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදනු ලැබුවේ රන් රිදී වැනි වූ දි รา යන දේවල් කනකොට නොව. කනකොටගෙන නොව. කැලලක්වත් පළුද්දක්වත් නැති බැටළු පැටවුගේ ලේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනාර්ගලය කර්ණකොටගෙන බව නුඹලා දන්නුවිය. එත වශයෙන්ම මේ ආරම්භ කරන්නේ මක්නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් ලැබූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීමෙන් කියලා මේ 18 වෙනි පදය ආරම්භ වෙන්නේ. මොකක්ද අදහස් කරන්නේ? දේව දරුවනේ තේරුම් ගන්න මේ පේතෘස්තුමා මේ ලියන අතර ඔහු මුලින්ම මූලික වශයෙන්ම ඔහු පොදු ලිපියක් වුණාට ඔහු අපි දන්නවා ඔහු යුදෙව්වරුන් තමයි මූලික වශයෙන්ම ලියුවේ. ඔහු කියන පියවරුන්ගෙන් ලැබුවා වූ නුඹලාගේ නිෂ්ඵල හැසිරීම. මොකක්ද ඒක අර්ථය? අපි දන්නවා අපි මේ ලෝකෙට බිහි වෙන අතර ඒ මිනිස්යාගේ වැටීම හේතු කොටගෙන ඒ වැටීමෙන් පසු මේ ලෝකෙට ඉපදෙන හැම මිනිසෙක්ම උපදින්නේ දිව්‍යන් වහන්සේගේ රාජ්‍ය තුල නෙමෙයි උන්වහන්සේගේ රාජ්‍යයේ. එම නිසා අපගේ මේ හැසිරීම ඒ ලෝකයේ ආකාරයට අපගේ දෙමව්පියන් හැදෙන ආකාරයටම ඒ ආකාරයටම අපි ඉදිරියට යන අතර මොකද වෙන්නේ? උන්වහන්සේ අපව ඒ මුදා ගන්නවා. දෙවියන් වහන්සේ අපව මුදවා ගන්නවා. කොහොමද මුදවා ගන්නේ? යේසුස් වහන්සේගේ කැලලක්වත් නැති, පළුද්දක්වත් නැති, බැටළුවේ ලේ වැනි ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ග ලේ වලින්. එම නිසා ප්‍රේමී සහෝදරයෝ මුලින්ම ඔබ මෙසේ පවතට කැමති යේසුස් වහන්සේගේ ලේ කියලා සඳහන් කරන අතර සඳහන් කර ඕනෑම කෙනෙක් සමහර වෙලාවට කිතුණු නොවන කෙනෙක් ඒ ගැන සිතන විදිය පොඩක් වෙනස් වෙන්න පුළුවන්. මොකද අපි ලේ ගැන වැඩි කතා කරන්නත් ඉච්චර කැමති නැහැ. නමුත් අපි නිතරම කිතුණුවන් යේසුස් වහන්සේගේ ලේ ගැන කතා කරන අතර ඕනිතරම සමහරට මොනවද කියන්නේ මේ ලේ ගැන කියලා. දේව දරුවනේ අප ලේ කියලා සඳහන් කරන අතර හැම විටේම අපි කල්පනා කරන්නේ මෙතනදී අදහස් කරන්නේ කල්වරි කුරුසයේදී යේසුස් වහන්සේ විසින් කළා වූ පූජාවයි. කල්වරි කුරුසයේදී යේසුස් වහන්සේ ඔබ සහ මා උදෙසා කළා වූ පූජාවයි. ඒ පාප පූජාව කරනු ලැබුවේ අපගේ පාප උදෙසා වන්දියක් ගෙවීමටයි. ඒකට අපි කියනවා atonement කියලා. atonement ඉංග්‍රීසි වචනය. යේසුස් වහන්සේගේ ලේ කල්වරි කුරුසයේ උන්වහන්සේ පූජා කළේ ඇයි? මිනිස්යාගේ පාපයට දඬුවමක්.
නියමව තිබුණා. නැත්නම් ඒ පාපයට වන්දියක් ගෙවීමට තිබුණා. ඒ වන්දිය ලෙස යේසුස් වහන්සේගේ ලේ වලින් ඒ වන්දිය ගෙවනවා. එම වන්දි ගෙවීම කරන කොටගෙන පාපේ දඬුවමින් ඔබ සාමා මිදීම ලැබෙනවා. අපි ඒකට කියනවා redeemed කියලා. නිදහස් කරන ලබනවා. ඒ නිසා atonement සහ redeem කියන වචන දෙක මාමුද පවසන අතර ඉගෙන කරදර වෙන්න එපා. ඉංග්‍රීසි වචන දෙයක්. නමුත් අදහස මේකයි. මේ වන්දි ගෙවීමක් සිදු වෙනවා. ඒ හේතු කොටගෙන අපි මුදනු ලබනවා. මම කැමති මේදී වැඩි දුරට මේ වන්දිය ගැන ඔබට විස්තරයක් කරන්න. කොහොමද මේ ලේවෙන් හදාග වෙන්නේ? ඕ මිනිස්සෙක් පව් කළා. මිනිස්සු අකීකරුණා. ඒතර මේ ලේ වලින් කොහොමද ඒකට ගෙවන්නේ කියලා. දේව දරුවෙනි මම කැමති මේ වෙලාවේ ගලාති 3:13. මම විශ්වාස කරන සමාජයේ ඔබගේ අති බහුතරයක් ඉතුරුවන් කියලා. දැන් ඔබට තීරු ගන්න පහදුවි ගලාති 3:13. ගසක එල්ලෙන සියල්ලෝ නේද? ගසක එල්ලෙන කියන්නේ කුරුසි ගසක නැත්නම් එල්ලලා කුරුසි ගහයි එන ගහලා මරණයට පත්වන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස පාරගිවිල එතුණා එහෙම කුරුසි බගන ඒ ශාපලත් කිය. ක්‍රිස්තුස් වහන්සේ අපෝදේශා ශාපයක් වී පෞරහිතව වහන්සේ ශාපයක් වුණා. ශාපයක් වී විවස්ථාවේ ශාපයෙන් අමුදාගත්සේ. විවස්ථාව කියනවා පාපේ කුලිනම් මරණය. පාපේ කුලිනම් මරණය. ඒක තමයි ශාපය. ඒතකොට යේසුස් වහන්සේ මේ ශාපයෙන් මේ මරණයේ ශාපයෙන් අපිව බේර ගන්නවා. නැත්තම් පාපී දඬුවමින් වරදින් ඒ දඬුවමින් අපිව බේර ගන්නවා. මම මීට වඩා විස්තරයක් බෙදරික විදිහට සමන් එදා ආදාම් සහ ඒව දෙවනවාසී මෙව මුල් මිනිසයන් ඒදාට උයනේ දෙවනවන් සමගිතාමත්ම වාසනාවන්ත තෘප්තිමත් ජීවිතය ගත කරන අතර අපි දන්නවා යක්ෂය ඇවිල්ලා උන් පරීක්ෂා කරනවා. ඕන පොළඹවනවා දෙවියන් වහන්සේට අකීකරු වෙන්න. දෙවියන් වහන්සේ තහනම් කළා වුණ දැන් ඉපයි කිව්වා උදේ කරන්ට. කෙලින්ම දෙවියන් වහන්සේ ඍජුව උන්වහන්සේ විරුද්ධව අකීකරුව ක්‍රියා කරන්න පොළඹවනවා. ඕන් මෙසේ උන්වහන්සේ එපා කියෝ දෙයක් කළ අවස්ථාවේදී ඕන්ගේ ඇස් පෑදෙනවා. ඕන් තේරුම් ගන්නවා ඕන් ඉන්නේ නග්නව කියලා. ඕන් ගොස් මොකද කරන්නේ? අත්තික්කා ගහක කොළ කඩාගෙන ඉන වැස්මක් ඕන් දෙදෙනා එකනා එකක් බැගින් සදාගෙන ඕන් ඒවා ඇඳගෙන ඉන්නවා. දෙවියන් වහන්සේ නම කෙටියෙන් මේ කතන්දරය කියවන්නේ. දේවදරුවෙනි දේවනාථගේ වචනේ කියනවා උප්පත්ති 3:21 දෙවියන් වහන්සේ ඇවිල්ලා ඕන්ට ඕන එනන් හිටියේ අත්තික්කා පොළවලින් සැදුවා වූ ඇඳුමක්. ඕන්ට හම්බලින් ඇඳුමක් හදලා දුන්නා කියලා. කිසිම ඔබට මොකද බයිබලයේ මෙහෙම ලියවිලා නැහැ. මෙහෙමයි කරේ කියලා. එම නිසා මම ඔබට කියන්න මේ අදහස් කරන්නේ මොකක්ද හිතුනේ කියලා. අපි දන්නවා දෙවියන් වහන්සේ ලෝකෙම වනවා. උන්වහන්සේ මොකද ලෝකෙම ඇව්වේ? බයිබලයේ කියන උපත් පුතේ මුලින්ම දෙවියන් ප්‍රකාශ කරනවා. උන්වහන්සේ මැව්වේ ප්‍රකාශ කිරීමේ එළිය වේවා කියලා. නැත්නම් ආලෝකය වේවා කියලා. උන්වහන්සේ ප්‍රකාශ කරපුවාම ආලෝකය ඇති වෙනවා. උන්වහන්සේ ඉර සඳමවනවා. ඒ වගේ මිනිස්සු ඔබ සහ මාව මැවිමු නිසා උන්වහන්සේ පොළවේ දූලි අරගෙන ඒ මිනිස්සු අඹලා උන්වහන්සේ දිව්‍ය හුස්ම ඕන්ගේ නාස්පුඩු වලට උන්වහන්සේ හෙළෙනවා. ඒ මිනිස්සු ජීවමාන සත්‍යයක් බවට පත් වෙනවා. පිරිමි සහෝදරී එහෙමනම් දෙවියන් වහන්සේ කොහොමද මේ වෙලාවේ මේ සත්‍යකෝ මැරුවේ කොහොමද? නැත්නම් උන්වහන්සේ කිව්වද සත්ව හමක් වෙදට පැමිණේවා මැවේවා කියලා නෑ දෙවියන් මම විශ්වාස කරන්නේ. උන්වහන්සේ එහෙම දේවල් කරුවේ නෑ කවදාවත්. උන්වහන්සේ හැම විටම අවශ්‍ය දේමයි කරේ. ඒක මම විශ්වාස කරනවා. ඒ වගේම මේ අදාළේ උන්වහන්සේ කළා. උන්වහන්සේ මේ කිරීම උදෙසා යම්කි සතෙකුගේ ජීවිතය නැති වුණ බව නිගමනය කිරීම මම විශ්වාස කරනවා නිවැරදි කියලා. නැත්තම් මෝන්ගේ පාපය වසන්ත ඒ පාපයට වන්දියක් දෙවන්ට දෙවියන් වහන්සේම ඔබෝසා මැවූ දෙවියන් වහන්සේ මේ මිනිස්යාගේ පාපයට වැස්මක් දීම උදෙසා සතෙකුව පූජා කළා. සතෙකුගේ හැමින් වස්ත්‍රයක් උන්වහන්සේ සාදනවා. මේ විස්තර කිරීම කැමති ලෙවි 17:11 තව දුරට විස්තර කිරීමට. මක්නිසාද මාංශයේ පණ තිබෙන්නේ ලේය.
ඔබ දන්නවා දේව ධර්මෙනි. ඔබ හිතයි ඒක ඕනේ මොන කෙනෙක් දන්නවනේ. ලීගියොත් මරනවා තමයි. ඔබ දන්නවද මේක? මගේ මතකයේ හැටියට ක්‍රිස්තු වර්ෂ 19 වෙනි සතවර්ෂයේ තමයි මේක හොයාගත්තේ. මේ වෛද්‍ය විද්‍යාව අපි කොහොම වාක් දිනුනේ කියලා ඒ කාලේ මේ ඕන් විශ්වාස කරේ මනුෂ්‍යයන් මේ රෝග හැදුනොත් මේ ලේවල ප්‍රශ්න මේ ලේ ඇරියොත් යාගේ ශරීරේ නැත්නම් ලේ අඩු කරොත් ප්‍රමාණය අඩු කරන ගියාම මෙයා සුව වෙනවා කියලා. එච්චර මනුෂ්‍යයාගේ තිබුණා දැනුම එච්චර අඩුයි වෛද්‍ය විද්‍යාව ගැන. නමුත් මේ වචන මෝසස් තුමා ලියන්නේ ඔහු ලියන්නේ දෙවියන් වහන්සේ දුන්න වචනයි. මොකද යන කියන වචන මාංශේ පණ තියෙන්නේ ලේය මේ වචන ලිව්වේ අවුරුදු 3500 විතර පර ඉස්සර. නමුත් අවුරුදු 3300 ඉස්සරලා මිනිස්සයා තාමත් දන්නේ පණ තියෙන ලේවල කියලා. මේක අපිට නෑ වෙන්න බෑ. මේකයි ඇත්ත. ඔබ දන්නේ නැත්නම් ඔබ කියවල බලන්න මේ ගැන. මිනිස්සයා කවදද හොයාගත්තේ මේ ලේවල වටිනාකම කියලා. එම නිසා දේවදත්ත කියනවා මක්නිසාද මාංශයේ පණ තිබෙන්නේ ලේය. මම එය විදියකට කතාන්නේ මම එය නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනයේ පිට සමගිකමක් කරන පිණිස නුඹලාට ලියම කෙරෙන්නේ නැත්නම් නුඹලා පව කරපුවම නුඹලා සමාතර වෙන්වීමක් ඇති වෙනවා. ඒ වෙන්වීම අත්විඳවන්න නැත්නම් එයට වන්දියක් හැටියට නුඹලා මේ පූජාසනයේ පිට ඒ සමගිකම දිව්‍යමය මනුෂ්‍ය සමගිකමක් ඇති කිරීමට පූජාව ඔප්පු කරන්න ඕනේ. උන්වහන්සේ කියන මක් නිසාද සමගිකම සිදු කරන්නේ ලේය. සමගිකම ඇති කරන්න පුළුවන් ලේ වලින් පමණයි. මේ වචනේ කියන්නේ. එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසායි. හොඳට තේරුම් ගන්න. ඊළඟ එළිය ගැන තවත් ඉතාම මම තේරුණා ඇයි මෙහෙම කළේ. මම කැමති තීතස් 2:14 විදිහට තමයි උන්වහන්සේ සියලු අධර්මිෂ්ඨ කම්වලින් අප මුදා යහපත් ක්‍රියා ගැන ජ්වලිත වූ සෙනග සෝකීය සම්පතක් කොට පවිත්‍ර කර ගන්න අපිරිස අප උදෙසා තමන්ම දුන්සේක. යේසුස් වහන්සේ උන්වහන්සේව දුන්නා. නැත්නම් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එව්වා. මෙහෙම පූජාවක් වීමට ප්‍රාණ පූජාවක් වීමට උන්වහන්සේගේ ලේද පූජා කිරීමට පිළිසාරේ සහෝදරි මොකද්ද මේ කෙරුවේ? මොකක් උදෙසේ ආදුනාද කෙරුවේ? සියලු අධර්මිෂ්ඨ කමින් අප මුදවලා අපේ පවවල බලයෙන් අප මුදවලා පවවල දඬුවම් අප මුදවලා යහපත් ක්‍රියා ගැන ජොලිත වූ සෙනඟ සෑදීම පිණිස. උඩ මේක තේරෙනවා. අපි හැමෝම ඕනෑම කිතුනේ කැහුවොත් අපි කියයි යේසුස් වහන්සේ පුරුෂයා පුරුෂා පූජා වුණා. දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එව්වා. අබුසා පූජා වුණ නිසා අපිට පාපේ දඬුවමින් අපි මිදලා ඉන්නේ. නමුත් මෙතන කියනවා උන්වහන්සේ කළේ අපිට දඬුවමින් මිදලා පැත්තලා ඉන්න නෙමෙයි. යහපත් ක්‍රියා ගැන ජොලිත වූ සෙනඟක් සදා ගන්න අනුසය කියලා. ඒ නිසා ප්‍රේමීය සහෝදර සහෝදරි ඔබ තේරුම් ගන්න. ඔබ අද මට සමේ පණිවිඩයට සම්බන්ධ දෙන්නේ සිටින්නේ දෙවියන් වහන්සේ ඔබ තෝරගත්ත නිසා. කුමක් උදෙසාද ඔබ තෝරගත්තේ? ඔබ තෝරගත්තේ යහපත් ක්‍රියා කිරීමට ජොලිත වූ මිනිස්ය ලෙස ජීවත් වීම නිසා උන්වහන්සේ කැඳවන තෝරගෙන තිබෙනවා. පිළිතුරයි මොකක් හිතලා බලන්න. කිතුණු නම් දාන අපි දෙවියන් තෝරගත්තා. තෝරගත්තේ යහපත් ක්‍රියා කිරීමට ජොලිත. යහපත් ක්‍රියා කිරීම කරනවා කියන එක ඒකේ සමග ජොලිත මහා කැපවීමක් උනන්දුවක් තිබෙන එක තවත් වෙනවා. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ මොකද කරන්නේ? පිළිසාරේ මම පිළිසා ওই ප්‍රශ්නයක් අහන්න ගන්නේ. ඔබගේ ජීවිතය යහපත් ක්‍රියා කිරීම නිසා ජොලිත ජීවිතයක්ද? හිතන්න බලන්න. හැම කිසිමෙක්ම මේක අසන්න ඕනේ. යහපත් ක්‍රියා ගැන ජොලිත ජීවිතයක්. එහෙම නෑ කියන්නේ අන් අයට පිට වීමට නැත්නම් උදව් කිරීමට උපකාර කිරීමට හැම වෙලාවෙම බලන් ඉන්නවා. මහා ජොලිතකමක් තියෙනවා, මහා උනන්දුවක් තියෙනවා. අන් අය සැනසීමට, අන් අය දිරිමත් කිරීමට. පුදුමයි නේද? අපි මොන වගේද?
අපි ගොඩක් දුර යන්න ඕනේ නේ. අපගේ සභාවන් තුල අපි අන් අයට උදව් වීමට ජොලිතකමක් දක්වන්නව සෙනගත්ත. නැත්නම් අන් අයගේ වැරදි සෙවීමට, වැරදි පෙන්වීමට, ඇඟිලි දික් කිරීමට උනන්දු සෙනගත්ත. අපි එකට ප්‍රේමයෙන්, සහයෝගයෙන් අත්වැල් බැඳගෙන ඉදිරියට යන සෙනගද්ද. නැත්නම් අපි නිතර අන් අය විවේචනය කරමින්, කොඳුරමින්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් පිරීලා නමුත් එක පල්ලියේ නමස්කාර කරනවා සෙනගද්ද. දේවදරුවනේ. ඒ නිසා පින්විතර සහෝදරි, තව ඒ වගේම අපි දේවනාන්ත කැමැත්ත ඒ විදිහේ නම් අපි අන් අයට වඩා පහත්, එහෙම නැත්නම් අන් අය අපිට වඩා උතුම් ලෙස යේසුස් වහන්සේ වගේ යටහත්කම් පැලගෙන ජීවත් වෙනවා. සහෝදර ප්‍රේමයෙන් අපි කිනකට බැලලා ජීවත් වෙනවා. ඒකවල අපි විශ්ේ කරන්නේ නැත්නම් මොකද තීතස් 2:14 පේන දෙවියන් වහන්සේ මේ කැමැත්ත මේකයි. දෙවියන් වහන්සේ කැමැත්ත මේකයි. ඔබ අද සමන් දෙන්නේ. ඔබ යනට කැඳවල දිනන යහපත් කමෙන් ජීවිත ජොලිත ජීවිතයක් ගත කරන්න. ඔබ එසේ කරන්නේ නැත්නම් දේවදරුවා ඔබ මොකද කරන්නේ? ඔබ ඇත්ත වශයෙන්ම දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔබ දැන් ප්‍රකාශ කරනවා. ඔබ ඒ දැනගන්නවා. ඔබ දැන මෙච්චර දැනගත්තේ නැති ඉඳලා කමන්නේ නැහැ. නමුත් අද ඔබ දන්න අතර අද ඉඳලා මම උඩ විතර ඔබ තියන්නේ කරන්න මම මෙහෙට දැනෙත් වෙනවා. යේසුස් වහන්සේගේ ලේවලින් මම මිල්දිලා ගත්තේ අනිත් අයට උපකාර වීමටයි, අනිත් අයට සාහෘද ක්‍රියා කිරීමටයි, අනිත් අය සැලසීමටයි, ඔවුන්ට උපකාර කිරීමටයි, ඔවුන් ශක්තිමත් කිරීමටයි. ප්‍රියසහෝදරයෝ, ඔබ අද තීරණය කරනවා දේවදරුවා. යේසුස් වහන්සේ අනර්ගයි. මගේ ජීවිතය උතුම් සාලෙන්නේ උන්වහන්සේටයි. උන්වහන්සේගේ අනර්ගලේ නිසා මම අද ජීවත් වෙනවා. ඒ ලෝකයේ පාපයෙන් බේරිලා ගැලවිලා මම ජීවත් වෙනවා. වාසනාවන්ත ප්‍රීතිමත් ජීවිත වෙනවා. නමුත් අයියෝ මට අරවම වණ කරන්න බෑ. ඔය යහපත්කමද ඒ ජොලිතකමක් මට ඕනේ නැහැ. ප්‍රේමිතවලේ සහෝදරි. අද ඔබ මෙනෙහි කරන්න, තීරණය කරන්න ඔබ අදින්ලා ජීවත් වන්නේ මොකද කියලා. මොකක් උදෙසාද දෙවියන් වහන්සේ ඔබ කැඳවන්නේ. යහපත් කමින් පිරුණා වූ ජීවිතයක් ගත කරන්නයි. නිතර කියන පදයක්. යේසුස් කියන මනුෂ්‍යයන් විසින් නුඹලාගේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේ ගෞරව කරමින් නුඹලා වුන් ඉදිරියේ ආලෝකයෙන් බබලන්න කියලා මතේ 5:16. මෙන්න යේසුස් වහන්සේ කියනවා මනුෂ්‍යයේ ආලෝකයෙන් බබලන්න කොහොමද? යහපත් ක්‍රියා. හොඳයි. මේ තවද ඒ වගේම අපි එපිසේකේ 7 බැලුවොත් මෙතන කියනවා උන්වහන්සේගේ ලේ කර්ම කොටගෙන අපගේ විදීම වන අපේ වරද වලට කමාවක් ඇත්තේ. එළිදරව 5:9. සියලු ගෝත්‍ර වලින්ද, භාෂාවන්ගෙන්ද, සෙනගගෙන්ද, ජාතින්ගෙන්ද මිනිසුන් ඔබගේ ලේන් දෙවියන් වහන්සේට විඳින්න ගත්තේක. නැවත වරක් මම ඔබට මතක් කරන්න කැමති යේසුස් වහන්සේගේ ලේ යන්නේ යදාස් කරන්නේ උන්වහන්සේගේ ජීවිතය, ඒ වගේම උන්වහන්සේ කුරුසි පූජා. මම කැමති අවසාන වශයෙන් මේ සම්බන්ධයෙන් අවසාන වශයෙන් මේ තව එක වැදගත් දෙයක් කියන්න ඔබට. මතේ 20:28. එසේම මනුෂ්‍ය පුත්‍රයාගේ යේසුස් වහන්සේ සේවය ලබන්නට නොව සේවය කරන්නටද බොහෝ දෙනෙක් උදෙසා මිදීමේ මිලයක් කොට Tamanගේ ජීවිතය දෙන්න ආවේයයි කීසේක. මම ප්‍රයෝජන ගන්න අපි ඒ වගේ ජීවත් වෙමු. අපිත් ඒ වගේ ජීවත් වෙමු. සේවය ලබන්නට නෑ කෙනෙක් කොටස සේවය ලබන්නට නොව අපි සේවය කරන්නට කිරීම නිසා අපි කැප වෙමු. විශේෂයෙන්ම මේ ලෝකයේ මේ කාලේ අපි තාමත් අමාරු දුෂ්කර කාලයක් මැද යන අතර හැම විටම දේවදරුවනි අනිත් අයට උපකාර වෙන්න, ආශිර්වාදයක් වෙන්න ඔබ යොසුල් වන්න. හොඳයි. මම කැමති මේ වෙලාවේදී මේ යේසුස් වහන්සේගේ ලේ තුලින් ඔබ මුදල් ලැබීම හේතු කොටගෙන ඔබට හිමිවන්නා වූ දේවල් බොහොම ඇති වෙනවා. මම මේ නිසා කැමති ඒවා ඔබ ඉදිරියේ වෙලාවේ ඔබට තමන්ට මේක තේරුම් අරගන්න යනෝ ජීවත් වෙන්න. ඒ ඔබට මහත් ආශිර්වාදයක් වෙයි. පළවෙනි දේ තමයි පළවෙනි පේතෘස් 18 දාණය කියනවා ඔබ මිදීම ලබා ඇත්තා වූ කෙනෙක්. නුඹ පාපේ දඬුවමින්
මිදීම ලැබුවා කෙනෙක්. නැත්නම් ඔබගේ පව් යේසුස් වහන්සේගේ ලේවලින් ඒ මිලේ ගෙවීම නිසා ඒ පව් සම්පූර්ණයෙන් ඔබට ඒ වරදින්ද ඒ දඩුවමින්ද ඔබ මිදීම ලැබුවා කෙනෙක්. එම නිසා මොකද වෙන්නේ? එම නිසා දේව දරුවෙනි ඔබට කිසි සැකක් බයක් නැතුව ඔබට පුළුවන් දෙවියන් වහන්සේගේ සිංහාසන ඉදිරියට යන්න. අපි ඔබ යම් කිසි ලොකු වරදකට අහුවෙලා තිබෙනවා කියලා. ඔහුට යන්න තිබෙනවා ඔබට යන්න තියෙනවා මිනිස්සුකාරයෙක් ඉදිරියට. ඒ නඩුවට ඔබ කොච්චර බයින්ද යන්නේ? අයියෝ මේ වරදට මම වරදකරුවෙක් මට මොන වගේ විශාල දඬුවමක් වෙයිද නේද? නමුත් දේව දරුවෙනි ඔබ කළ වරදට පාපී කියනවා ඔබ සහ මම අපි කරන්නා වූ මේ වරදට ඒ ශාන්තිය වන්දිය කියලා අමාරයි. එම නිසා ඔබට පුළුවන් ලෝකේ මැව්වා වූ දෙවියන් වහන්සේගේ සිංහාසනයේ ඉදිරියට බයක් නැතුව යන්න. අපිට කියනවා හෙබ්‍රේයු 10:20-21 උන්වහන්සේගේ ලේ කර්ම කොටගෙන ශුද්ධ ස්ථානයේ ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද ඊළඟ ඒ වගේ විශේෂ වෙන කොටසක් අපට උතුම් වූ පූජකයෙක් සිටින බැවින් අපගේ උතුම් පූජකයා තමයි යේසුස් වහන්සේ. ඒ වගේම හෙබ්‍රේයු 4:16 එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්බන්ධ පිණිසද නිශ්චක කමින් කරුණාවේ සිංහාසනයට ළඟා වෙමු. දේවදරුවනි ඔබ හැමදාම මේ උන්වහන්සේගේ අනුග්‍රහය කරුණාව දයාව ඉතිරි පිරි වැగిරි යන්නා වූ උන්වහන්සේගේ සිංහාසනයට ළඟා වෙමු. එම් සමාව බින්ලා සිටින දවස ඔබ සිළුම් දෙනා නොමිලේ මේ මිදීම ලබලා තිබෙනවා. නොමිලේ මිදීම ලබලා තියෙන අය නිසා ඔබ හැමදාම දවසේ ආරම්භයේදී හිමිදිරි යාමේ නැගිටලා මුලින්ම යේසුස් වහන්සේට ස්තුති කරන්න. උන්වහන්සේට ප්‍රශංසා කරන්න. උන්වහන්සේට නමස්කාර කරන්න. මෙසේ ඔබ කරන අතර ඔබට දැනෙන්න පටන් ගන්න උන්වහන්සේ ළඟකම. එවිට ඔබ උන්වහන්සේගේ කරුණාවේ සිංහාසනයට ලං වෙලා ඔබගේ හදවත උන්වහන්සේට විවර කරන්න. ඔබගේ හදවතේ තිබෙනා ඔය සෑම දෙයක්ම උන්වහන්සේට ප්‍රකාශ කරන්න. උන්වහන්සේ ඔබට අවශ්‍ය මඟ පෙන්වීම, සැනසීම, සතුට සෑම දෙයක්ම ලබා දෙන එක නියතයි. දේවදරුවෝ අමතක කරන්න එපා. මේ අයුරින් ඔබගේ ජීවිතය, ඔබගේ දවස ආරම්භ කරන්න. හොඳයි. ඒ වගේ මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි එම මිදීම ඔබ ලැබුවේ යේසුස් වහන්සේ ඔබ වෙනුවට දඬුවම බාරගත් නිසායි. කරුණාකර කියවන්න ඒසායා 53:5-6. ඒ වගේම තුන්වෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ මේ ගැලවීමේ මාර්ගය, පාපයේ දැරීමේ මාර්ගය උන්වහන්සේ අපොතේ සැලසුම් කළේ ලෝකේ බැවීමට ප්‍රථමයෙන්. පළවෙනි පේජ් 20 ලෝකයේ මැවීමට පළමුවෙන් නියම කරන ලැබූ උන්වහන්සේව මරුන්ගෙන් නැටුවා. ලෝකේ මැවීමට ප්‍රථමයෙන් උන්වහන්සේ මේ මාර්ගය ඔබුදින් සාමුණන් සැලසුම් කරා දෙවියන් වහන්සේ. ඒ වගේම යේසුස් වහන්සේගේ මේ පූජාව, ඒ ලේ පූජාව දෙවියන් වහන්සේ බාර ගන්නවා, පිළිගන්නවා. මේ හේතු කොටගෙන තමයි, එම නිසා තමයි යේසුස් වහන්සේ මරුන්ගෙන් නැගිටින්න උන්වහන්සේ ක්‍රියා කළේ. ඒ මරුන්ගෙන් නැගිටීම සනාථ කරනවා. මේ ලේ පූජාව දෙවියන් වහන්සේ පිළිගත්තා. ඒ නිසා දේවදරුවනි හැමදාම තව දෙයක් කරන්න. හැමදාම ඔබ මම මුලින් කිව්ව ආකාරයට යේසුස් වහන්සේට ස්තුති කරමින්, උන්වහන්සේ ප්‍රශංසා කරමින්, උන්වහන්සේ නමස්කාර කරමින්, ඒ දෙවියන් වහන්සේ පාමුල සිටමින්, උන්වහන්සේ කරුණාව සිංහාසනෙ ඉදිරියට පැමිණ ඔබගේ හදවත උන්වහන්සේ විවර කරනවා වගේම යේසුස් වහන්සේ එවීම ගැන, යේසුස් වහන්සේ ඔබ උදෙසා කළා පූජාව ගැන ඔබ නිතරම දෙවියන් වහන්සේට ස්තුති පුදන්න කම්ද කරන්න එපා. මේ පළවෙනි කාරණාව. යේසුස් වහන්සේගේ අනර්ගලේ ගොඩක් දේවල් කිව්වොත් මම වෙලාවෙන් භාගයට වඩා ගිහිලා තියෙනවා. හොඳයි. දෙවෙනි කාරණාව තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගෙන් තෝරා ගන්න ලැබුවා වූ අනාර්ග ජීවමාන ගලක්ද අනාර්ග කොනේ ප්‍රධාන ගලක්ද වනසේක. යේසුස් වහන්සේ අනාර්ග
මේ දෙවියන් මොනවද විශ්වාස කරනවා? අනාර්ග ජීවමාන ගලක්. ඒ වගේම අනාර්ග කොණේ ප්‍රධාන ගලක්. මම උඩ කියන පළවෙනි පේතුරුස් 2:4 තා 2:6. මනුෂ්‍යයන් විසින් එපා කළ නමුත් දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ අනාර්ග ජීවමාන ගලක් වැනි උන්වහන්සේ විතර පැමිණෙන්නේ නැත පැමිණෙන. පළවෙනි පේතුරුස් 2:6 බලව තෝරාගත් අනාර්ග කොණේ ප්‍රධාන ගලක් සියොන්වි තවමි. උන්වහන්සේ කෙරෙහි අදා ගන්න ලැජ්ජාවට නොපැමිණෙන්නේ යයි ලියවිල්ලේ අන්තර්ගතව තිබේ. ඔව් දෙවියන්වරුනි පළවෙනි පේතුරුස් 2:5 මෙහෙම කියනවා. මම කියවනවා උඩට. නුඹලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න වූ ආත්මික පූජා අපු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල්මෙන් ගොඩ නගනු ලබන්න වූය. මේක පොඩ්ඩක් ඔබට විස්තර කරන්න ඕනේ. දෙවියන්වරුනි මෙතන කියනවා අපි සවම යේසුස් වහන්සේ කර්ම කොටගෙන දෙවියන් වහන්සේට අනාර්ග ප්‍රසන්න ආත්මික පූජා අපු කරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට අපි ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් වෙන්නේ අපි ජීවමාන ගල් වෙලා හැටියට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ අපිට එකට ගොඩනගනවා කියලා. සභාව ගොඩනගන යේසුස් වහන්සේ අප මේ සභාව කියන ගොඩනැගිලි ජීවමාන ගල් බවට පරිවර්තන බව කියලා කියනවා. පිමිසවලේ තවද මෙම ආත්මීය ගෘහයේ යේසුස් වහන්සේ තෝරාගත්තා වූ අනාර්ග ජීවමාන ගලක් වෙන එක. පිමිසවලේ තවද මෙය වැඩිදුර තේරුම් ගැනීම උදෙසා එපිස 2:20 පිටෝගේ අවධානය යොමු කරන්න කැමතියි. නුඹලා ප්‍රේරිතයන්ගේ ප්‍රොපේතවරුන්ගේ අත්තිවාරම් පිට ඉදිකර ලැබ සිටිනා වූ ක්‍රිස්තුස් වහන්සේම සිටින නොවිය තමයි. ක්‍රිස්තුස් වහන්සේම එහි කොනේ ප්‍රධාන ගලව සිටිනසේක. ක්‍රිස්තුස් වහන්සේ මේ ගොඩනැගිලි මේ දේව ගෘහයේ ප්‍රධාන කොනේ ගල. ඒ වගේම මතෙව් 16:18 විශේෂ ප්‍රකාශනයක් පේතුරුස් තුමා විසින් කරලා ලැබෙන යේසුස් වහන්සේ අහනවා ගෝලයන්ගෙන් මම කවුරුන් කියලා මනුෂ්‍යයන් කියනවාද කියලා. අවස්ථාවේදී ඕන් කියන සමහර කියන වහන්සේ එළියා අනාගතවත්තු නැත්නම් වෙන අනාගතවත්තු ඉන්නේ උත්තර දෙන අතර ඒ සංසාරම දුබලා කියන්නේ මම කවුරු කියලාද ඒක පේතුරුස් තාමත් අනාර්ග පිළිතුරක් දෙනවා. කියනවා නුඹ වහන්සේ you are the Christ. නුඹ වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ දිව්‍යන් වහන්සේගේ පුත්‍රයායි කියලා. එවිට යේසුස් වහන්සේ කියනවා සීමොන් බාර්ජෝන ශරීරය තුදුනිය නුඹට මේක පෙන්නුම් කරේ නෑ මේක ඔබට එළිදරව් කරේ දිව්‍යන් වහන්සේමයි කියලා. දිව්‍යන් වහන්සේමයි මේ එළිදරව් කරේ කියලා. තා දේවදරුවෙනි මේ අවස්ථාවේදී යේසුස් වහන්සේ කියනවා මේ පර්වතයේ මත මාගේ සභාව ගොඩනගන්න කියලා. මෙතන උන්වහන්සේ අදහස් කරන්නේ යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ. යේසුස් වහන්සේ කොනේ ප්‍රධාන ගල. මේ දෙවියන් වහන්සේ ප්‍රකාශ කළ දේව පුත්‍රයා එවෝ දේව පුත්‍රයා යේසුස් වහන්සේ කියන සත්‍ය මත තමයි සභාව ගොඩනගන්නේ. යේසුස් තමයි ඒ ප්‍රධාන අතිවාරමේ ඒ වගේම යේසුස් වහන්සේ තව කියන මේකම මෙසියස් වහන්සේ වන නිසා ජීවමාන වන පුත්‍රයන් වන නිසා සභාව ගොඩනගනු ලබන්නේ යේසුස් වහන්සේ මතයි. එනම් යේසුස් වහන්සේ සභාවේ අත්තිවාරමයි නැත්නම් අත්තිවාරමේ ප්‍රධාන ගලයි. අයි බලමු තවත් පාද කීපයක් දෙස. පළවෙනි කොරින්තු 3:11. මක්නිසාද දමා තිබෙන අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් පුළුවන්. මක්නිසාද දමා තිබෙන අත්තිවාරම හැර වෙන අත්තිවාරමක් දමන්ට කවරෙකුටවත් පුළුවන්. ඒ අත්තිවාරම නම් යේසුස් වහන්සේ. මේ අත්තිවාරම යේසුස් වහන්සේ. මම කැමති මේක අපි හැමෝටම අදාළ නිසා තව පද කීපයක් කියන්න. පළවෙනි කොරින්ති 3:12 දක්වා මම කියවන්න කැමතියි. පළවෙනි කොරින්ති 3:12 දක්වා.
නමුත් තමයි 10 කියවන. මක්නිසා දමා තිබෙන අත්තිවාරම ඇහැර වෙන අත්තිවාරමක් දමන්ට කවුරුට නුපුළවන. ඒතර ඔබගේ ජීවිතේ අත්තිවාරම යේසුස් වහන්සේ. ඒ අත්තිවාරම මත තමයි ඔබගේ ජීවිතේ ගොඩනගන්නේ. ඔබ සමානයි. ඒ අත්තිවාරම යේසුස් වහන්සේ නමුත් අත්තිවාරම පිට යමෙක් රන් රිදී අනාර්ගගත ලී තෘණ පිදුරු ගොඩනගන්නේ නම් එක් එක්කෙනාගේ කර්මාන්ත ප්‍රකාශ වන්නේ කියනවා යේසුස් වහන්සේ තමයි අත්තිවාරම. ඒ අත්තිවාරම මත අපි අපගේ ජීවිත ගොඩනගන්නේ කියලා කියනවා. මේ සමහර අය මේ යේසුස් කියන අත්තිවාරම මත රන් වලින් ගොඩනගනවා. රත්තරන් වලින් ගොඩනගනවා කියන්නේ මම විශ්වාස කරනවා අපි කියන්නේ මගේ වචනේ කියනවා ඔහු දිව්‍යන් වහන්සේ කැමැත්තම අනුව දිව්‍යන් වහන්සේ ප්‍රසන්න අන්දමටම ඔහුගේ ජීවිතය ගොඩනගනවා මේ අත්තිවාරම මත. රන් ඊළඟ රිදී ඒ සමානයෙන්ම තරම්ම අනර්ග නැහැ. ඔහුගේ ජීවිතයට ඔහු හදනවා පුළුවන් තරම් හොඳට හුවක් වෙලාවට ඔහු දිව්‍යන් වහන්සේ කැමැත්තට අවනත වෙනවා. ඊළඟ කීකරු වෙනවා. දේ වචනේ කියනවා. ඒ තුල ඒ අනුවෙන් ඒ අනුව ඔහුගේ ජීවිතේ ගොඩනගනවා. ඊළඟට කියනවා සමාන අනාර්ගකාල ලී අපි දාන එකෙන් එන්න අනාර්ගේව නැති වෙලා ඉතාමත්ම වැඩක් නැති ලාභා ලෙවලට ලී ඊළඟ තෘණ පිදුරු වලින් ගොඩනගන්නේ නම් කියනවා ඔබ නැගුවා වූ මේ ගොඩනැගිල්ල සාර්ථකත්වය විනිශ්චයේදී ගින්නෙන් ප්‍රකාශ කරලා ලබනවා කියනවා. ඒ දිවදාරින් එක මාත්‍ර තබා ගන්න කරුණා කරලා ඔබ මේ සමන් දෙන්නේ ඔබ දේවදත්ත නිසා තමයි. ඔබ මේ සමන් දෙන්නේ ඔබ යේසුස් වහන්සේ ඔබේ ජීවිත පිළිගත් නිසා තමයි. නමුත් ඔබ පිළිගත් පමණින් ඔබගේ මේ ඔබ නිරන්නාව ගොඩනැගිල්ල ඔබගේ ජීවිතය කියන ගොඩනැගිල්ල නියම ස්ථානයට නියම ප්‍රමතියට ඉබේ වෙන්නේ නැහැ. ඒකේ ගොඩනගන්න නම් අපි දේවනාගේ වචනේ කියවෙමින් දෙවනසේ කැමැත්ත සොයමින් දෙවනාගේ කීකරු වෙමින් සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලැබමින් සුද්ධාත්මයන් වහන්සේගේ ඵල අපේ ජීවිතේ කර ගනිමින් සුද්ධාත්මයන් වහන්සේගෙන් පිරි උන්වහන්සේ කීකරු ගමන් කරනවා නම් ඇත්ත වශයෙන්ම දෙවනාගේ අපිට කියයි යහපත් වූ විශ්වාසවත් වූ දාසේ ඔබ රත්තරන් වලින් මගේ අත්‍යවශ්‍ය කියන අත්‍යවාර මත ගොඩනැගුවේ කියලා දෙවනාගේ උන්වහන්සේ ඔබ කැඳවන්නේ එහෙම ජීවිතයක් ගත කරන්න. අපි සියලුම දෙනා එම් නිසා අනර්ග ද්‍රව්‍ය වලින් යේසුස් වහන්සේ කියන අත්තිවාරම මත අපේ ජීවිත ගොඩනගමු. අපි හැම විටම දේ වචනය අනුව අපි ක්‍රියා කරමු. අපි හැම විටම සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව ගොඩනගමු. හොඳයි. මම කැමති අනාර්ග ජීවමාන ගලක් වැනි යේසුස් වහන්සේ ගැන තව පද කීපයක් ඔබට කියවන්න. දේ වචන සඳහන් කරනවා ඇදිලිවන්තයෝ ජීවමාන ගල් කියලා. පළවෙනි පිටු 2:5. ඒ වගේම ඒ සඳහන් වෙනවා සභාව කියන ආත්මික ගෘහය ගොඩනැගීම උදෙසා දෙවියන් වහන්සේ උදාගන්නේ අපව කියලා. ජීවමාන ගල්වන්නා අපව කියලා. මේ අතර මේ ආත්මික ගෘහයේ අනාර්ග කොණේ ප්‍රධාන ගල නැත්නම් අනාර්ග ජීවමාන ගලක් දවන්නේ කවුද? යේසුස් වහන්සේ. දැන් තේරුම් ගන්න අපි හැමෝම ජීවමාන ගල්. මේ ගල් වලින් මේ ගොඩනගලා හදනද අනාර්ග ජීවමාන ගල් තමයි යේසුස් වහන්සේ. එම නිසා මේ ගොඩනැගිල්ලේ අපි දිව්‍යන් වහන්සේ අපි ගොඩනගන අතර යේසුස් වහන්සේ ගොඩනගන ස්වභාවය අපි මේ ගොඩනැගිල්ලේ ගලක් හැටියට යේසුස් වහන්සේ කියනා වූ ජීවමාන ගලට සම්බන්ධ වෙනවා. ප්‍රේමී සහෝදරි එබැවින් අපි යේසුස් වහන්සේ කියනා වූ අනාර්ග ජීවමාන ගලට සම්බන්ධ වීම හේතු කොටගෙන අපි ජීවමාන ගල් බවට පරිවර්තනය වෙනවා. මේක විස්තර කරන්නට මම ඔබ ඉදිරියට තමයි කැමති පළවෙනි යෝහන් 5:11. බයිබලයේ මේ පදේ ලකුණු කරගන්න. ඒ සාක්ෂිය නම් දෙවියන් වහන්සේ අපට සදාකාල ජීවනය දුන් බවය. මෙතන යෝහන් තුමා කියනවා ඔබට මේකයි සහතිකය ඔබ දෙවියන්ගේ දරුවෙක් කියලා. නැත්නම් ඔබට සදාකාල ජීවිතය කියන එක මොකද්ද? ඒ ජීවනය තමන් පුත්‍රයන් තුළ තිබේ. ඒ ජීවිතය යේසුස් වහන්සේ තුළ. අර කිව්වා වගේම ඒ ජීවමාන ගල තිබෙනවා. මේ ගොඩනැගිලි පුත්‍රයන් වහන්සේ ඇත්තාට ඒ ජීවනයේ ඇත.
දිව්‍යන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට ජීවනය ඉතාමත්ම සරලයි. ඉතාමත් ඒ තේරුම් ගන්න අමාරුකමක් ඇත්තෙම නැහැ. තා දේවදරුවෙනි පල්ලියට ගියා, ඊයේ ගියා, පෙරේදා ගියා, ඊයේදා ගියා, අවුරුදු 50 තිස්සේ හැම ඉරිදාම ගියා. ප්‍රශ්නේ මේකයි. ඔබ තුල යේසුස් වහන්සේ වැඩ වසනවාද? ඔබ තුල උන්වහන්සේ ඔබ තුල වැඩ වසනවාද? නැත්නම් ඔබගේ ජීවිතය උන්වහන්සේට බාර දී තිබෙනවද? එහෙමනම් ඔබ අනිවාර්යයෙන්ම ජීවමාන කලක් වෙන පමණක් නෙමෙයි ඔබට සදාකාල ජීවිතය වෙනවා. එහෙම නැත්නම් අදම ඔබගේ පාස්ට් වෙන්න පුළුවන්, ඔබගේ හිත විතරක් වෙන්න පුළුවන්, ආත්මික මෝරුක් වෙන කාර්ය ගිහිල්ලා මේ වචන අහන්න කොහොමද මම අලුතින් ඉපද ලබන්නේ කියලා. මොකද දේවදරුවනි අපි ඉන්නේ අන්තිම කාලේ. ඒක මම කියන්න ඕනේ. අපි තව ගොඩක් කල් නැහැ. අපිට තියෙන තව සීමිත කාලයක්. ඒ නිසා මේ සීමිත කාලය, මේ අගනා කාලය, මේ වටිනා කාලය නිකරුණ නිස්කාරණය ගත කරන්න එපා. ඔබ අදම ඔබට මේ ජීවනයේ තිබෙන බව සනාථ කරගන්න, සාධි කරගන්න. එදින අවදින්න එපා. ඔබ ඒක තේරුම් ගත්තයින් පස්සේ ඔබ එන් පොඩ්ඩක් හරි තව බයිබල් ඉගෙනගෙන අනිත් අයට මේ ගැලීමේ පණිවිඩය ගෙන යන්න. මේ ගැලීමේ පණිවිඩ මිනිස්සු විනාශ වෙනවා. ඒ මිනිස්සු මේ යේසුස් වහන්සේ දන්නේ නැතුව විනාශ වෙන මිනිස්සු යන්නේ සදාකාලේ විනාශයටයි, සදාකාල නිරයටයි. ඔබ සහ මා යන්නේ සදාකාල ජීවනයටයි. කරුණා කරලා උන්වහන්සේ ඔබට දුන්නා මේ තෑග්ග අනිත් අය සමග බෙදා ගැනීමට උන්වහන්සේ අපට අපගේ ඉල්ලා තිබෙන අතර උන්වහන්සේ කාටද කීකරුවන්නේ මේ පණිවිඩය අනිත් අයට ගෙන යන්න. පණිවිඩ 12 තිබෙන්නේ තව කාරණා තුනක් තිබෙනවා විදිහට බලන්න. ප්‍රේමිතවරය සහෝදරි අනාර්ග ඇදහිල්ල. ඒ ස්වාංශේ අපට දී ඇත්තා වූ අනාර්ග ඇදහිල්ල. ප්‍රේමිතවරය සහෝදරි මම ඔබට කතා කරලා බවත් බොහෝ වෙලාවට මම දේව දරුවා කියලා කියන්නේ නැති. මම ලියන්නේ කොහොමද දේව දරුවනි කියලා අමතනවා. මම මෙසේ අමතන්නේ මේ කියවන්නව සමන් දෙනව ඔබ අනාර්ග ඇදහිල්ල ලැබුවා වූ කෙනෙක් වෙන නිසායි. නම් දේව දරුවෝ මම කැමති මේ ප්‍රශ්නයක් අහන්න. ඔබ මේ අනාර්ග ඇදහිල්ල ලැබුවේ කෙසේද? මේක තේරුම් ගන්න ටිකක් වැදගත්. ටිකක් නෙවෙයි පොඩක් වැදගත්. මොකද සමහරු දන්නේ නැහැ. සමහර හිතනවා මම ඇදහිල්ල ලබා ගන්න මම දැඩි උත්සාහයකින් මම උත්සාහ කළා කොහොමද ඇදහිල්ල වැඩි කර ගන්නවා කියලා. මේ කාලේ තමයි ඔබ මේ ප්‍රශ්නේ මේකයි. ඔබ මේ අනාර්ග ඇදහිල්ල ඔබ කොහොමද ලැබුවේ? ඔබ ඒ අත් කරගත්තද? යම් විභාගයක් පාස් කළා අත් කරගත්තද? නැත්නම් ඔබට ඒ දිනු ලැබුවාද? ඉතා පැහැදිලිව දේ වචනේ කියන්නේ ඒ ඔබට දෙනු ලැබුවා. ඒ නිසා මම ආයෙත් මුලින්ම ඒ කිව්වා ඔගේ පදේ ඔබට කියනවා මුලින්ම සඳහන් කරා මේ පදේ. දෙවනි පේතුරුස් 1:1. යේසුස් වහන්සේගේ 16ක්ද ප්‍රේරිතයෙක්ද වූ සීමෝන් පේතුරුස් නම් මා විසින් අපගේ දෙවි ගැලවුම්කාර වූ යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් අප වාගේ එක සමාන අනාර්ග ඇදහිල්ල ලැබුවන්ට ලියාවන මගනම් අනාර්ග ඇදහිල්ල ලැබුවන්ට ලියාවන මග ලැබුවා කොහොමද ලැබුවේ? දිව්‍යන් වහන්සේගේ අනුග්‍රහය නිසා උන්වහන්සේට දුන්නා. අපි කවුරුත් ඒ ලැබුවේ මහත් වෑයමකින් මහත් උත්සාහකින් නොවේ. දේව දරුවනි දිව්‍යන් වහන්සේගේ මහත් අනුග්‍රහය නිසා අපි ගැලවීම ලැබුවා. අපි ඇදහිල්ල ලැබුවා. එම්තා ප්‍රේමී සහෝදරි මේ ඇදහිල්ල මම රෙක්සල් කිව්වා වගේ මේ ඇදහිල්ල වර්ධනය කරගනිමු. මේ ඇදහිල්ල වර්ධනය කරගනිමු. යේසුස් වහන්සේ කියනවා අත්තිවාර මත ගොඩනගමු. ඒ නිසා මම ඔබට කැමති මේ ගොඩනගන්නේ කොහොමද කියලා නැත්නම් ඇදහිල්ල වර්ධනය කරගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්න. පදයක් අපි දන්නවා පදයක් රෝම 10:18 මෙසේ ඇදහිල්ල මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද යේසුස් වහන්සේගේ වචනේ ඇසීමද පැමිණෙන්නේ. නැත්නම් ඒ වචනේ මොකද්ද කියන්නේ? අපගේ ඇදහිල්ල වැඩෙන්න නම් වර්ධනය වෙන්න නම් ගොඩනැගෙන්න නම් මොකද කළ යුත්තේ? දෙවියන් වහන්සේගේ වචනේට
අපි සමන් දෙන්න ඕනේ. සමන් දෙන්න නෙමෙයි බයිබලයක් ගන්න, බයිබලේ කියවන්න. අපි දේවස්ථානට ගිහිල්ලා සමන් වලට පමණක් නැති අසන්න, කියවන්න, කටපාඩම් කරන්න, තේරුම් ගන්න, මෙනෙහි කරන්න. පින්තවල සහෝදරයෝ. මේ තමයි යෝජනා කරනවා. ඔබ අලුත් කෙනෙක් වෙන්න පුළුවන් මේ මාර්ගය. ඔබ උදෑසන මයිස්ලර් කිව්වා වගේ පිවිද. අත වශයෙන්ම අද උදෑසන මට ඕනේ ඉස්වාතික හඬ අසන්න. මට ඕනේ දේව හඬ අසන්න කියලා. ඔබ ආශාවෙන් මහත් බලාපොරොත්තු වෙන ඔබගේ බයිබලයේ අතට අරගෙන නිහඬ නිශ්චල ස්ථානික ඔබ ආරම්භ කරන්න. දේ වචනේ අතට අරගෙන. ඊට පස්සේ දෙවෙනි පියවර තමයි ඒ කියවන්න ප්‍රථමයෙන් ඔබ යාඥා කරන්න. දිව යාඥා කරන්නේ අනේ දෙවි ස්වාමීන් වහන්සේ, අනේ සුද්ධාත්මයන් වහන්සේ මේ බයිබලයේ වචන දෙවියන් වහන්සේගේ වචනය තේරුම් ගැනීමට මට උපකාර වෙයි. හදවතින් යාඥා කරන්න. ආශාවක් ඇතුව පිවිසෙන් ආරම්භ කරන්න බයිබලය. ඊට පස්සේ බයිබලය අරන්නත් එපා. කියන්නේ අනේ ස්වාමීන්, අනේ සුදු දෙවියන්නනි, අනේ සුද්ධාත්මයන් වහන්සේ මේ වචනයෙන් අද මට කතා කරන්න, අද මට උගන්වන්න. දෙවෙනුව මේ ඔබ මේ කියවන දේ ඔබගේ මනසට පමණක් නොවේ, ඔබගේ හදවතට, තව ඔබගේ ආත්මයට කතා කරන මෙන් තවදුරටත් උන්වහන්සේගෙන් ඉල්ලන්න. තාම ඔබ කියවන්න පටන් ගත්තේ නැහැ. ආසාවෙන් නම් දෙවනාට ඉල්ලුවා, මනසට පමණක් නෙවෙයි අනේ ස්වාමීනි මට උගන්වන්න, මගේ හදවතට කතා කරන්න, මගේ ආත්මයට කතා කරන්න කියලා. මිසිය ඔබ අවංකව ඉල්ලා ඔබ බයිබලය කියවන්න පටන් ගන්න අතර දේවයන් දෙවනාන්සේ ඔබට කොහෙන් හරි කතා කරනවා. ඔබට යම් කිසි ආත්මීය පණිවිඩයක් දෙයි. සමහරවිට හැමදාම ලැබෙන්න පුළුවන්. ලැබුණොත් මම ඔබ ඉල්ලා සිටිනවා කරුණාකරලා සටහන් පොතක් තියාගන්න. ඒ සටහන් පොතේ ඔබ ලැබු පණිවිඩය නැත්නම් මඟ පෙන්වීම ලියන්න, දවස ලියන්න. ඒ ගැන ඉපත යාඥා කරන්න. උන්වහන්සේ දුන්නා මඟ පෙන්වීම අනුව ක්‍රියා කරන්න. චලේසි කාරණා හතරක් වගේ හතරක්ම එකම දෙයක් වගේ. අන්තිම කාරණා. දැන් ඔබ දැන් සතියක් මෙහෙම කරන්න. සතියකට වරක් මේ ඔබ පසුබට සතිය ගැන මෙනෙහි කරන්න. හරි වැදගත්. දිනෙන් දින ඔබ ලැබුණ කණින් ඔබ ලියා ගන්න. සතියකට පස්සේ ඒ ඔබ ලියුවා වූ දේවල් තරගෙන ඒ සතිය තුළ ඔබ ලියුවා වූ පසුගිය සතිය තුළ ඔබ කළා වූ ඔබ ගියව මාර්ගයේ මෙනෙහි කරමින් ඔබගේ ඇදහිල්ල තව වර්ධනය කිරීමට සුද්ධාත්මයන් වහන්සේට උපකාර වෙන්න. එකතු වෙන්න, සහාය දෙන්න. පුළුවන් තරම් කීකරු වෙන්න. උන්වහන්සේ කියන දේ කීකරු වෙන්න. දේවදරුවෙනි, ඔබ මෙසේ අවුරුද්දක් කළොත් මම ඔබට කියනවා. අවුරුද්දට පස්සේ ඔබ විශ්වාසවන්තව මෙසේ කර අවුරුද්දට පස්සේ ඔබගේ ජීවිතය හැරලා බලලා ඔබ විමසලා බැලුවොත් ඔබ පුදුම වේවි. ඔබ මවිතයට පැමිණේවි. මම මෙච්චර දුර ගමනක් ආවද? අයියෝ මේ අවුරුදු කොච්චර ආසනාවන්ත අවුරුද්දක් වුණාද? අනේ දෙවියන් වහන්සේ මට කොච්චර උපකාර වුණාද කියලා. පිළිසාවද මම ඊළඟ යෝජනා කරනවා. මේ අවුරුද්ද ගත කරලා නවතින්න දෙපා. දැන් ඔබ තමයි යෝජනා කරනවා. ඔබගේ ජීවිතාන්තය දක්වාම මෙසේ ඔබ කරන්න. මෙසේ ඔබ කරන අතර දෙවියන් වහන්සේ බොහෝසේ ඔබ පාවිච්චි කරන්නා. දෙවියන් වහන්සේගේ බලවත් මෙහෙකරුවෙක් බවට ඔබපත් කරගෙන විතාමත්ම වාසනාවන්ත ජීවිතයක් ගත කරයි කොහොමද නෙමෙයි. ඔබගේ ජීවිතය බලලා ඔබගේ දරුවන් කාලයදී ඔබගේ දරුවන්ගේ දරුවන් නැත්නම් ඔබට වඩා ලාභාල ඔබගේ මාළිය නංගි බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ඔබගේ ජීවිතේ මහත් බලපෑමක් කරાવી. ඔබගේ මුළු පවුලම දේවදරුවෙනි දේවනාන්ති පාවිච්චි කරන පවුලක් වාටපත් වේවි. ඔබට හිතන්න බැරි තරම් ප්‍රීතියක්, තෘප්තියක්, වාසනාවක් ඔබගේ ජීවිතේ ලැබේවි. හතරවෙනි කාරණා සමාවෙන් ඒ වගේම තව එක දෙයක් කියන්න ඕනේ. රණට වඩා තිබෙනා ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් කියලා. දෙවියන් වහන්සේ අපගේ ඇදහිල්ල ඉතාමත්ම වැදගත් ස්ථානයක් ලබා දෙනවා. කිතුණු ජීවිතේ ඉතාමත් වැදගත් දෙයක් තමයි ඇදහිල්ල. මේ ඇදහිල්ල වර්ධනය වෙන්න ඕනේ. මේ ඇදහිල්ල වර්ධනය කිරීම උදෙසා දෙවියන් වහන්සේ ක්‍රියා කරනවා. ඕන් නොඑක් විදියට අපගේ ඇදහිල්ල සෝච් කරලා බලනවා. දැන් නොඑක් අධ්‍යක්ෂින් මැදින් අපිට යන්න සලස්වනවා.
ඒ උන්වහන්සේගේ අරමුණ තමයි අපගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ. අපගේ ඇදහිල්ල තව ශක්තිමත් කරමින් අපිව උන්වහන්සේට ලං කරගන්න. නිසා දේව දරුවනි, දෙවියන් වහන්සේ ඔබගේ ඇදහිල්ල සෝදිසි කරන අතර නොවිලා සිටනවා. කලබල වෙන්න එපා. තමයි අපි කලබල වෙනවා. නැත්නම් අපි කරදර වෙනවා. මේ මොකද්ද මට වෙන්නේ කියලා නැහැ. ඔබ උන්වහන්සේට අකීරු වෙලා ඉන්නේ නැත්නම් ඔබ අවංකව උන්වහන්සේ කීකරු ජීවිත වෙන ක්‍රියා කරමින් සිටිනවනම් ඔබගේ ජීවිතයේ ඔබ නොසිතූ ප්‍රශ්නයක් එන අතර කලබල වෙන්න එපා. බොහෝ වෙලාවට මේ දෙවියන් වහන්සේ මේ தත්ත්වය ඔබගේ ජීවිතේ ඉඳහැරියේ ඔබගේ ඇදහිල්ල සෝච් කිරීමට, ඒ ශක්තිමත් කිරීමට. ඒක කලබල වෙන්න එපා. කරදර වෙන්න එපා. උන්වහන්සේ ඉල්ලන්නේ අනේ පියාණෙනි මම කද කළ යුත්තේ කියලා. උන්වහන්සේ සියල්ල යටත් වෙන්න. උන්වහන්සේ සියල්ල යටත් කරන. උන්වහන්සේ යහස්තයේ ඔබ සියල්ල බාර දෙන්න. ඔබ මෙසේ කරන අතර ඒ ප්‍රතිඵලය වෙන්නේ ඔබ මේ ප්‍රශ්නේ මැදින් යාළු ප්‍රශ්නේ ජය ගන්නේවි. ඔබගේ ඇදහිල්ල ශක්තිමත් වේවි. ඔබගේ ඇදහිල්ල වර්ධනය වේවි. ඔබගේ ඇදහිල්ල වඩා අනාර්ග වෙන්න පටන් ගන්නවා. තව. හොඳයි. ඊළඟ කාරණාව තමයි දෙවියන් වහන්සේගේ වටේ තව අනාර්ග පොරොන්දු. මම ගිය අධ්‍යයනයේ මේ ගැන දීර්ඝ ලෙස ඔබට කියන්නවා. ඒ නිසා මා මේ ගැන ඔබට ගොඩක් කියන්න යන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ තාමත් අනාර්ගයි. මේ වචනය මේ පොරොන්දු වලින් විහිදලා තිබෙනවා. ඒ නිසා ඔබ මේ වචනේ කියවන්න. ඒ කියන්නේ මෙනෙහි කරමින් ඒ තිබෙනා පොරොන්දු අඳුනා ගන්න. ඒ පොරොන්දු වලට ඔබ කීකරුව ජීවත් වෙන්න උත්සාහ කරන්න. මේක ඔබ උත්සාහ කරනද මේ දේව පොරොන්දු ඔබගේ ජීවිතවල සත්‍යයක් වෙන අතර ඇත්ත වශයෙන්ම ඔබගේ ජීවිතය බොහෝ දෙනෙකුට අභියෝගයක් වේවි, ආදර්ශයක් වේවි, ආශිර්වාදයක් වේවි. නමුත් දේව දරුවනි මම කැමති මේ අවස්ථාවේදී එක අනුතුරු ඇඟවීමක් කරන්න. මම දැකලා තියෙනවා බොහෝ කිතුණු ඕන් දන්නේම නැතුව ඕන් මේ කිතුණු ජීවිතේ ඕන් ආශිර්වාද ලැබෙන යන අතර ඕන් ආශිර්වාද හොයාගෙන යන්න පටන් ගන්නවා. ඔබ කියනවා වැරද්දක්. මොකක්ද වැරද්ද කියලා? ඕලු වැරද්දක් නෑ. නෝ වැරද්දක් නෑ. නමුත් ලොකු අඩුපාඩුවක් තියෙනවා. මොකද වඩා වැදගත් වෙන්නේ ආශිර්වාදයද? නැත්නම් ආශිර්වාදයේ ඔබට ගෙන දෙන්නව කවුද? අනාර්ග වූ යේසුස් වහන්සේ. මේ අක්ෂයාගේ කප්පි ක්‍රියාවක් වෙන්න පුළුවන්. තා දේව දරුවනි ඔබට කොච්චර ආශිර්වාද ලැබුණත් ඒ ආශිර්වාද පස්සේ යන්න එපා. ආශිර්වාද කරන්නා වූ යේසුස් වහන්සේ පස්සේ යන්න. උන්වහන්සේට ඔබගේ ජීවිතයේ ප්‍රථම ස්ථානය දෙන්න. උන්වහන්සේට තව ලං වෙන්න, තව කීකරු වෙන්න. උන්වහන්සේ ඔබට තව ආශිර්වාද කරයි. එසේ නොකොට ඔබ ආශිර්වාද පස්සේ ගියොත් ඔබ නොදැනුවත්වම ඔබ යක්ෂයාගේ ඔබ නොසිතුවා වූ උගුලකට අහු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට කියනවා ඔබ උන්වහන්සේ ආශිර්වාද කරන්න තව යේසුස් වහන්සේට ලං වෙන්න, තව උන්වහන්සේට ප්‍රේම කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. අන්තිම කාරණා තමයි උන්වහන්සේ අනාර්ග වන්නේ උන්වහන්සේ අපගේ ජීවිතයේ ක්‍රියා කරන ආකාරය ගැන. බලන්න යේසුස් වහන්සේ අපිට මැරෙනවා. උන්වහන්සේ සුද්ධාත්මයන්වහන්සේ තුලින් අපිට අපගේ හදවත් වලට කතා කරමින් උන්වහන්සේගේ අනුග්‍රහය නිසා උන්වහන්සේ අපිට ගලව ලබා දීලා උන්වහන්සේ අපගේ ඇදහිල්ල ශක්තිමත් කරමින් උන්වහන්සේ අපව ගොඩනගමින් උන්වහන්සේ අපගේ ජීවිතය තව අනාර්ග ජීවිත බවට පත් කරනවා. මම කැමති මේ අනාර්ග ජීවිතවල තිබෙනා ප්‍රතිඵල කීපයක් ඔබ ඉදිරියට තබන්න. පළවෙනි පේතුරුස් 1:4 දක්වා මම තන්ත්‍රදේව. උන්වහන්සේ කරන එක දෙයක් තමයි අපි සෑම මිනිස්සෙක් මේ වගේ මේ ලෝකෙත් වෙනව නොයෙක් දේවල්ට අපගේ අවධානය ගොඩාක් අපි යොමු වෙනවා. ඒ නිසා අපි මේ ලෝකයේ දේවල් සොයනවා. දෙවියන් වහන්සේගේ වචනේ මොකද්ද කරන්නේ? යේසුස් වහන්සේ මොකද්ද කරන්නේ? දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? අපගේ ජීවිතවලට කතා කරමින් ස්වර්ගයේ දේ ගැන අපගේ සිත් යොමු කරනවා. ස්වර්ගීය දේවල් ගැන මේ කිතාමත් වැදගත්. නුඹලා උදෙසා ස්වර්ගයේ ලබා වින්නා පහන වෙන්නා උරුමය ගැන ඔව් දේව දරුවෙනි මම නම් ඇත්තටම කිව්වොත් මම හරි ආසාවෙන් බලන් ඉන්නේ.
උන්වහන්සේගේ මේ උරුම මේ ලෝකේ ජීවත් වෙනවා. මගේ අන්තිම හුස්ම වෙනතේ උන්වහන්සේ මම සේවය කරනවා. ඒ කියන්නේ මම කිසිම සැකයක් නැහැ. උන්වහන්සේ මට ඉඩ දුන්නොත් මගේ අන්තිම හුස්ම දෙක උන්වහන්සේ මම සේවය කරනවා. නමුත් සැබවින්ම උන්වහන්සේ ළඟට යෑම ප්‍රාප්තිතරම් වාස්තවයක්. ඒ නිසා දේව දරුවනේ මේ ලෝකයේ ඔබ ජීවත් වෙන අතර ඔබගේ ඒ අනාර්ගය ඇදහිල්ල වැඩි වෙන අතර ඔබගේ අවධානය වැඩියෙන්ම ස්වර්ගීක දේ වෙත යොමු කරන්න. උන්වහන්සේ නවතින්නේ නැහැ. වෙන දෙකේ පහ. උන්වහන්සේ ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් වහන්සේව මරුන්ගෙන් නැගිටීම කරුණු කරගෙන උන්වහන්සේගේ මහා දයාව ලෙස අපිට අලුත් උපතක් දෙනවා. අලුතෙන් ඉපදීම දෙනවා අපිට. ස්වර්ගයේ වෙත අපගේ අවධානය යොමු කරනවා. අලුතෙන් ආත්මික උපතක් අපිට ලබා දෙනවා. දෙවියන් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේ? දැන් සමාජයේ වහන්සේ. යේසුස් වහන්සේ මොකද කරන්නේ? ස්වර්ගික දේවලට අපගේ සිත යොමු කරනවා. අලුතෙන් ඉපදීම අපිට ලබා දෙනවා. ඊළඟට උන්වහන්සේ බොහෝ සෝදිසි කිරීම මැද ප්‍රශ්න මැද අපගේ අදින සෝදිසි කිරීම මැද අපිට මහත් ප්‍රීතියක් ලබා දෙනවා. ඔබ හිතන්නේ මේ මොකද්ද කියලා මම කැමතියි. විනාඩි 2-3යි තියෙන මම හිතන්නේ. ඔබ ඔදිරි තබන්න පාවුල් සහ සීලස් කතාව ඔබ දන්නවා. පාවුල් සහ සීලස් දා පිලිපි ඕනින්නේ හිරගෙදර. උන්ට ගුටි බැට දීලා තිබුණා, ගහලා තිබුණා, උන්ට තුවාල තිබුණා, දඩු කඩේ බැඳලා ඕන් ඉන්නවා. අපි මොන විදියට මොන ආකාර පැතුම් දෙවෙනි තත්වයක මොන මොකද්ද කරන්නේ? හිරගේ ඉඳලා ඕන් ප්‍රශංසා කරනවා. ඕන්ගේ සතුට ප්‍රීතිය තෘප්තිය තිබුණේ ඇතුළාන්තයෙන් එනවා ප්‍රීතිය. ඒ කාටවත් වළක්වන්න බෑ. ඕන් හිරගෙදර ගීතිකා ගායනා කරගෙන ප්‍රශංසා කරන අතර දෙවියන් වහන්සේ මොකද්ද කරන්නේ? හිරගේ දොරවල් ඇරෙනවා. ඕන්ගේ ඒ ධම්මෙල් කැඩී යනවා. ඕන්ගේ බැඳුම් වලින් ඕන් මිදෙනවා. කොච්චරද කියලා කිව්වොත් හිරගෙදර මුලා දැන්නේ බය වෙලා ඕගේ ජීවිතය හානි කර ගන්නවා. ඕන් හිතනවා මේ පැනලාගේ යන්න ඇති කියලා හිරකාරයෝ ඔක්කොම. පාවුල් හිර කතා කරන්නේ නෑ ඔබට අනුතරක් කරගන්න එපා. අපි මෙහෙ ඉන්නවා. දේව දරුවෙනි කෙතරම් ප්‍රීතියක්ද? කෙතරම් වාසනාවක්ද? හිරගෙදර ඉඳි ප්‍රීතිය තිබෙනවා. වගේම උන්වහන්සේ අපව පවිත්‍ර කරනවා. රාණට වඩා දිවෙන අපගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන්. ඒ වගේම අන්තිම දේ උන්වහන්සේ යේසුස් වහන්සේගේ නැවත පැමිණීමේදී උන්වහන්සේ ආයෙත් යනවා අපිට කියා නිම කළ හැකි ප්‍රීතිය කියලා ප්‍රීතිමත් කරනවා. පළවෙනි පේතුරුස් 1:9. නුඹලාගේ ඇදහිල්ලේ තීන්දුව වන නුඹලාගේ ආත්ම ගැලවීම ලැබෙමින් කියා නිම කළ නොහැකි වූ තේජසින් පූර්ණ වූ මහත් ප්‍රීතියකින් පූර්ණවන්න වූ ප්‍රීතිවන්න වූ ඔහු දේවදරුවනි යේසුස් වහන්සේගේ පැමිණීමේදී ඔබ ප්‍රීතියෙන් පිරෙන්න යනවා. ඒ නිසාම ආරම්භයේ කිව්වා වගේ කතන්දරයක් මේ සිද්ධියක් කිව්වේ. ඊයේ වුණා සිද්ධියක්. මගේ මොන මට කියනවා. මම තීරණය කළ ඉවරයි. මම ජීවත් වෙන්නේ උන්වහන්සේ දෙසා. මට මොනවත් කමන්නේ. මගේ ජීවිතේ ප්‍රමුඛත්වයේ ප්‍රථම ස්ථානය දෙන්න උන්වහන්සේට මමත් කිව්වා මමත් එසේමයි කියලා. ඒ නිසා මම ඔබටත් කියනවා උන්වහන්සේ ජීවත් වෙන්න. උන්වහන්සේගේ අඩිපාරේ යන්න. උන්වහන්සේගේ කැමැත්තට ඔබගේ කැමැත්ත යටත් කරන්න. ඔබගේ ජීවිතයේ ප්‍රථම ස්ථානය උන්වහන්සේ උදෙසා දෙමින් උන්වහන්සේ ජීවත් වෙන්න. එසේ කිරීමෙන් උන්වහන්සේ ඔබට උපකාර කරසේවා.